එතකොට තමයි අපි කතා කරේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අදහස් කරන පුද්ගලයෙකුට අපිට දෙන්න පුළුවන් උපදෙස්. ඒතකොට දෙකක් අපි කතා කරා කැඳවීමේ ලිපියයි නේද? එහෙම ලියන්නත් පුළුවන් අපිට කැඳවුම් ලිපිය හා අනිකුත් ලියකියවිලි සූදානම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් සූදානම් කර ගැනීම. ඒ වගේම වැද්දෙක් පෙරේතෙක් වගේ ඉන්ටර්විව් එකකට යන්න බෑ. නේද? හිඟන්නෙක් වගේ යන්න බෑ. කොණ්ඩේ කපලා, රැවුල කපලා නේ පච්චසිරා වගේ යන්න බෑ. ඒක නිසා තම පෙනුම පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. තම පෙනුම පිළිබඳව අවධානය යොමු කිරීම. ඒ කියන්නේ එකක් බලනවා ඉන්ටර්විව් එකේදීනේ සතෙක්ද ඉන්ටර්විව් එකට එන්නේ කියලා. තම පෙනුම පිළිබඳව අවධානය යොමු කිරීම කරන්න ඕනේ. ඒ වගේම 4-5 හරි වැදගත්. සමහරක් වෙලාවට ඉන්ටර්විව් එකට යන්න ලෑස්ති වෙන්නේ ඉන්ටර්විව් එක ඉවර වෙලා එතකොට. නේ දවස් 20 වෙලා. එතකොට දැන දන්නේ කොහෙද තියෙන්නේ කියලා. ඒ කිසි දෙයක් දන්නේ නැහැ සමහර වෙලාවට හරියට අවබෝධ කරගන්න නැහැ. හරියට අපේ සමහර ළමයි අර විභාගයට යනවා වගේ තමයි පේපර් එක තියෙන දවසට නෙමෙයි යන්නේ වෙන දවසකට යන්නේ ගිහිල්ලා බලපුවම පේපර් එක තියලා ඉවරයි. එහෙම කීපයක්ම සිද්ධි අපේ ළමයින්ට වුණා. සමහර පේපර්ස් වලට ගිහිල්ලා නැහැ. ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය ස්ථානය හරි වැදගත්. වේලාව පිළිබඳව ඒ වේලාව හරි වැදගත්. පරක් වෙලා ගියොත් වැඩේ ඉවර වෙනවා. දින ස්ථානය වේලාව පිළිබඳව ළමයි තාම ඉන්නව නේද? ළමයි? ඔව් සර්. අක්කරි කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වුණා. ඒකයි මම බැලුවේ. රෙකෝඩින් නම් වෙනවා. ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. ළමයි ඇහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. භාග්‍ය ඇහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. ඇහෙනව නේද ළමයි? ඇහෙනව නේද? මට ඇහෙන්නේ නැහැ වගේ මට පේන්නේ. ඇහෙනව නේද ළමයි? හරි පොඩි ප්‍රශ්නයක් වුණා මොනවා වුණාද කියලා මටත් පොඩක් හිතා ගන්න අමාරුයි. කමක් නැහැ බලමු. එතකොට මම කිව්වේ සම්මුඛ පරීක්ෂණයේ පැවැත්වෙන දින ස්ථානයේ වේලාව පිළිබඳව හොඳින් තමන් දැනුවත් වෙන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණයේ පැවැත්වෙන දින ස්ථානයේ වේලාව පිළිබඳව හොඳින් දැනුවත් වීම. පහ තමයි මෙන්න මේක අපිට වෙනම කතා කරන්නත් පුළුවන්.
පස්වෙනි එක මේ දැන් ස්ථානය දානවනේ මෙන්න මෙතන කියලා අපි හිතමුකෝ ස්ථානය දාලා තියෙන්නේ කොම්පඤ්ඤ වීදියේ මෙන්න මෙතන කියලා නේ එතකොට තැන දාලා තියෙනවා මෙතනයි කියලා. නමුත් අපි යන මග සලකුණු දැනගන්න ඉතින් කොහොමද යන්නේ? මොන බස් එකේද යන්නේ? කොච්චර වෙලාව යනවද? එතනට යන්න. මේ ඒ ටික හරි වැදගත්. ස්ථානය කොහොමත් දාලා එවනවා. නමුත් එතනට යන්නේ කොහොමද කියලා අපි සම්මුඛ පරීක්ෂණයට යන මග සලකුණු පිළිබඳව අවබෝධ කර ගැනීම. පස්වෙනි එක. සම්මුඛ පරීක්ෂණයට යන නැත්නම් ගමන් කරන සම්මුඛ පරීක්ෂණයට යන කියලා දාන්න තමයි සම්මුඛ පරීක්ෂණයට යන මග සලකුණු පිළිබඳව දැනුවත් වීම. සම්මුඛ පරීක්ෂණයට යන මග සලකුණු පිළිබඳව දැනුවත් වීම. මොන බස් එකේද යන්නේ? කීයටද යන්නේ? බස් කීයට යන්න ඕනේද? කොතනට ගිහිලාද බස් එක ගන්නෙ? කොතනින්ද බහින්න ඕනේ? කොච්චර වෙලාව යනවද? සම්මුඛ පරීක්ෂණයට යන මග සලකුණු පිළිබඳව දැනුවත් වීම. දැන් උදේට ගිහිල්ලා එහෙම දුවන්න බෑනේ. ඔක කොහෙද තියෙන්නේ කියලා අහගෙන ඒක ඔය ලස්සන ඒක බලා ගන්න ඕනේ ස්ථානයට යන්නේ කොහොමද කියලා. ඒකයි මේ පැහැදිලි කරේ. සම්මුඛ පරීක්ෂණයට යන මග සලකුණු පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ ප්‍රධාන වශයෙන් පහ. සම්මුඛ පරීක්ෂණයට යන මග සලකුණු පිළිබඳව සම්මුඛ පරීක්ෂණයට යන මග සලකුණු පිළිබඳව හොඳින් සම්මුඛ පරීක්ෂණයට යන මග සලකුණු පිළිබඳව හොඳින් දැනුවත් වීම. කාරණා 6ක් අහනවා. ඊට අමතරව ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? ඊට වැදගත් කාරණාවක් 6 වෙනි එක. ඊට වැදගත් මෙන්න මේක. දැන් අපි යන්නේ සම්මුඛ පරීක්ෂණයට. එතකොට අපි යම් කිසි රැකියාවක් නෙමේ ආයතනයෙන් ඉල්ලන්නේ. මේ රැකියාවට යන්නේ ඒ ආයතනයේ. ඒතර වැදගත් කරුණක් තමයි මේ ආයතනය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. අපි හිතමුකෝ ලංකා බැංකුවේ ඉන්ටර්විව් එක තියෙන්නේ කියලා. නේ එතකොට ලංකා බැංකුවේ ඉන්ටර්විව් එකට එනකොට ලංකා බැංකුව පිළිබඳ අවබෝධයක් ලබාගෙන යන්න ඕනේ. ලංකා බැංකුව ආරම්භ කරේ කවදාද? ඒකේ මූල සභාපතිවරයා කවුද? මේකේ ශාඛා කොච්චර තියෙනවද? මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකයි ඒකට දැන් තමන් යන්නේ එක්කෝ මොකක් හරි තනතුරකට. එතකොට ආයතනය පිළිබඳව විතරක් නෙමෙයි තම රැකියාව පිළිබඳව ආයතනයේ තම රැකියාව පිළිබඳ තොරතුරුත් ඒ වගේම ආයතනය පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්න ඕනේ. තමන්ගේ අපි තුමු පරිගණක ක්‍රියා කරවන්නේ කියලා. එතකොට අහන්න පුළුවන් ප්‍රශ්න. එතකොට තම රැකියාව පිළිබඳව තොරතුරුත් ආයතනයේ පිළිබඳව අවබෝධයකුත් ලබා ගන්න ඕනේ මේ ලස්සනේ. ඒක හරිම වැදගත් කාරණාවක් 6 වෙනි එක. ලියමු 6 වෙනි කාරණාව. තම රැකියාව පිළිබඳ තොරතුරු හා තම රැකියාව පිළිබඳ තොරතුරු හා ලේසිම නෑ මේ වගේ ප්‍රශ්නයක් මම හිතන එකපාර ඇහුවොත් විභාගෙට ලියන්න. තම රැකියාව පිළිබඳ තොරතුරු හා ඒකයි අපි කියන අලුත් ප්‍රශ්නයකට උත්තර ලියන්න අපි හිතන තරම් ලේසි නැහැ. අපි උගන්වපු ඒවට අමතරව අලුතෙන් ප්‍රශ්නයක් ඇහුවොත් තම රැකියාව පිළිබඳ තොරතුරු හා තම රැකියාව පිළිබඳ තොරතුරු හා ආයතනය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම. ආයතනය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම. ආයතනය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම. ආයතනය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම. එතකොට මේක ඔබටත් ප්‍රයෝජනවත් වෙනවා.
එතකොට සම්මුඛ පරීක්ෂණයකට යනකොට නේද ඒ සඳහා වැදගත් වෙන කරුණු නැත්නම් ඔබගෙන් කවුරු හරි ඇහුවොත් ඔබට දෙන්න පුළුවන් උපදෙස් නේද ඉස්සලම කරන්න ඕනේ Tamanට ලැබුණු කැඳවුම් ලිපිය සහ අදාළ ලියකියවිලි ඔක්කොම හරියට පිළිවෙලට ලෑස්ති කරගන්න වෙනවා ඊට පස්සේ ඇඳුම් පැළඳුම් පිළිබඳව තමන්ගේ පෙනුම පිළිබඳව දිනේ ස්ථානයේ වේලාව ඒ ස්ථානයට යන්නේ කොහොමද එතකොට තමන්ගේ රැකියාවට අදාළ කරුණු ඒ වගේම ආයතනය පිළිබඳවත් හොඳින් දැනගෙන තමයි තමන් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න ඕනේ. එතකොට ඒ කාරණාවත් හරි. ඊට පස්සේ අපි කතා කරා අයදුම්පත් කැදවීමේ වාසි සහ අවාසි සම්මුඛ පරීක්ෂණවල වාසි අවාසිත් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ ප්‍රශ්නේ ප්‍රශ්නෙත් පේන්නේ නැහැ හොයාගන්න අමාරුයි අපි මෙන්න මෙහෙම ලියාගමු ප්‍රශ්නේ සම්මුඛ පරීක්ෂණයක වැදගත්කම සම්මුඛ පරීක්ෂණයක වැදගත්කම ප්‍රයෝජන කියන එකනේ සම්මුඛ පරීක්ෂණයක තියෙන වැදගත්කම එතකොට සම්මුඛ පරීක්ෂණයක තියෙන එක වැදගත්කමක් තමයි මම ඒවා පැහැදිලි කරා මතක ඇති සම්මුඛ පරීක්ෂණයක වැදගත්කම එකක් තමයි මේකේ තියෙන එක ප්‍රයෝජනයක් රැකියා අයදුම්කරුගේ පෙනුම පෞරුෂත්වයේ පිළිබඳව ආයතනයට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට අයදුම්කරුගේ පෙනුම පෞරුෂත්වය පිළිබඳව අවබෝධයක් ලැබී මේ කොයි වගේ කෙනෙක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම අයදුම්කරු හා පරීක්ෂක මණ්ඩලය අතර මුහුණට මුහුණලා සිදුවන අදහස් සුවමාරුවක්නේ. එතකොට sannivedana කුසලතා පිළිබඳව අවබෝධ කරගත හැකි වෙනවා. එයාට කොච්චර හොඳට කියන දේ තේරුම් ගන්න පුළුවන්ද උත්තරයක් දෙන්න පුළුවන්ද කියන එක. sannivedana කුසලතා පිළිබඳව අවබෝධ කරගත හැකි වීම. sannivedana කුසලතා පිළිබඳව අවබෝධ කරගත හැකි වීම. කතා කරන්න පුළුවන්ද? ඒ උත්තරයක් දෙන්නේ කොහොමද? ඒක. sannivedana කුසලතා පිළිබඳව අවබෝධ කරගත හැකි මේ වගේ මම මේකත් පැහැදිලි කරා දැන් මිත්‍රත්වයක් තහවුරු වෙන්නේ ලිපියකින් මිත්‍රත්වයක් තහවුරු වෙනවා. නමුත් මුහුණට මුහුණලා කරන සාකච්ඡාවදී ඇතිවන හඳුනා ගැනීම වඩා ප්‍රායෝගිකයි. ඒ නිසා අයදුම්කරුට හා ආයතනයට ඔවුන් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබීම. නේද? අයදුම්කරුට හා ආයතනයට ඔවුන් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබීම. ඔවුන් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබීම. ඒ වගේම තව වාසියක් තමයි මම සම්මුඛ පරීක්ෂණ වලට ගිය කෙනෙක් නිසා ඔයගොල්ලෝ තම සම්මුඛ පරීක්ෂණ වලට එහෙම ගිහිල්ලා නැහැ. ගිය දවසට තේරෙයි කොච්චර සූදානමක් තියෙන්න ඕනද කියලා පළවෙනි එකෙන් අප්සෙට් වෙලා එනකොට තේරෙයි. නේ? එතකොට මේ සම්මුඛ පරීක්ෂණ වලදී වර්තමානයේ
ඉස්සර වගේ නෙමෙයි ඔක්කොම අල්ලම එකපාර ගෙන්නන්න නැහැ ළමයි. වෙලාවක් දෙනවා. එතකොට 8 ඉඳලා 9ට 5 දෙනා නම් ඉන්ටර්විව් කරන්නේ 5 දෙනාට කියනවා මෙන්න මේ වෙලාවට 9ට පැමිණෙන්න කියලා. ඊට පස්සේ ඉතුරු කට්ටියව 11ට. ඉතුරු කට්ටිය 2ට. ඒ විදිහට කඩලා කරන්නේ. ඒක නිසා ලොකු තෙරපිල්ලක් කරදරයක් අයදුම් කරුටත් නැහැ ආයතනයටත් නැහැ ලේසි දෙන වෙලාවට අපිට ගිහිල්ලා ඉන්ටර්විව් එකට ෆේස් කරලා එන්න තියෙන නිසා සංවිධානය කර ගැනීම පහසු වීම සංවිධානය කර ගැනීම පහසු වීම මේක නිදහසේ කරන්න පුළුවන් එක දවසින් කරන්න ඕනේ කියලා නීතියක් නැහැනේ නේද අවශ්‍ය විදියට ඒ අයව ඉන්ටර්විව් කරන්න පුළුවන් සංවිධානය කර ගැනීම පහසු වීම ඔය තමයි සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ තියෙන ආයතනයට දෙන ප්‍රයෝජන නැත්නම් වැදගත්කම සංවිධානය කර ගැනීම පහසු වීම ඊට පස්සේ අපි කතා කරමු සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ දුර්වලතා සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ දුර්වලතා මොකක්ද මේකේ තියෙන අවාසි සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ දුර්වලතා සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ දුර්වලතා මොනවද කියලා ඒතර මම කිව්වා එක අවාසියක් සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ මතකද කියලා දැන් මොහොතකට පෙර මම කිව්වා එකක් තමයි අයදුම්කරුවා ගියම බය වෙනවා සමහරක් වෙලාවට එතකොට අයදුම්කරු තුල ඇතිවන නේද අයදුම්කරු තුල ඇතිවන චිත්තාව නැත්තම් බිය නිසා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම අපහසු වෙනවා යාගේ නැත්තම් අවශ්‍ය තොරතුරු නොලැබීම නේද යාගෙන් අවශ්‍ය දේ අපිට ගන්න බැරුව යනවා බය කියන්නේ ඇත්තටම දන්නව නමුත් ඒ වෙලාවේ බය වෙලා උත්තර දෙන්න බැරුව යනවා අපිට එක අවශ්‍යයක් කියන්න පුළුවන් ඒක මිනිසුන් කියන ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් නේද එහෙම පළවෙනි පාර යනකොට සාමාන්‍යයෙන් බයයි එතකොට ආයෝදු ලියාගමු අපි අවශ්‍ය දුර්වලතාවය ආයෝදුම් කරු තුල ඇතිවන චිත්තාව නැත්තම් බිය නිසා චිත්තාව නැත්තම් බිය නිසා ආයෝදුම් කරු තුල ඇතිවන චිත්තාව බිය නිසා අවශ්‍ය ආකාරයෙන්ම හිතපු විදියට කරගන්න බැරුව යනවා අවශ්‍ය ආකාරයෙන්ම තොරතුරු ඉදිරිපත් කළ නොහැකි වීම අවශ්‍ය ආකාරයෙන්ම තොරතුරු ඉදිරිපත් කළ නොහැකි වීම අපි කියන්නේ හිතපු විදියට වැඩේ කරගන්න බැරුව ගියා අවශ්‍ය ආකාරයෙන්ම තොරතුරු ඉදිරිපත් කළ නොහැකි වීම අවශ්‍ය ආකාරයෙන්ම තොරතුරු ඉදිරිපත් කළ නොහැකි වීම ඒ වගේම මේකේ තියෙන තව දුර්වලතාවයක් තමයි පරීක්ෂකවරු අතින් සිදුවන පක්ෂපාතීත්වය. පරීක්ෂකවරු අතින් සිදුවන පක්ෂපාතීත්වය. කාන්තාවන් නිසා නේද කියන්න ඕනේ නැහැ නේ සමහරක් වෙලාවට පරීක්ෂකවරු අතින් විවිධ හේතු නිසා පක්ෂපාතී වෙලා සමහර අයව බඳව ගන්න පුළුවන් පරීක්ෂකවරු අතින් සිදුවන පක්ෂපාතීත්වය සමහරක් වෙලාවට තෝරගන්න හේතුව ලස්සන වෙන්නත් පුළුවන්
නේ ඒක පරීක්ෂකවරුන් අතේ තියෙනවා. පරීක්ෂකවරු අතින් සිදුවන පක්ෂපාතීත්වය. සමහරක් වෙලාවට එහෙම වෙන්න බෑ. ඥාතියෙක් වෙන්න පුළුවන්, අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. නේ පරීක්ෂකවරු අතින් සිදුවන පක්ෂපාතීත්වයනොත් මේකේ තියෙන දුර්වලතාවයක් විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ඊට අමතරව සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ තියෙන තව දුර්වලතාවයක් තමයි ව්‍යාජ හැසිරීම් රටා මවා පෙන්වීමට උත්සාහ කිරීම. ව්‍යාජ හැසිරීම් රටා ව්‍යාජ හැසිරීම් රටා මවා පෙන්වීමට උත්සාහ කිරීම. ව්‍යාජ හැසිරීම් රටා මවා පෙන්වීමට උත්සාහ කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ව්‍යාජ හැසිරීම් රටා මවා පෙන්වීමට උත්සාහ කිරීම. ව්‍යාජ හැසිරීම් රටා මවා පෙන්වීමට උත්සාහ කිරීම. ව්‍යාජ හැසිරීම් රටා මවා පෙන්වීමට උත්සාහ කිරීම. සමහර අය ඉන්නවා මේ අර රංගපාන්න පුළුවන් අය හොඳට. නේ එතකොට ගිහිල්ලා මේ එහෙම අහිංසක විදියට රංගපාලා නේද? තමන් තුළ නැති චරිතයක් එතන මවා පෙන්වන්න හැකියාවක් තියෙන ඕන වෙලාවක ඉන්ටර්විව් එකේදී. ව්‍යාජ හැසිරීම් රටා මවා පෙන්වීමට උත්සාහ කිරීම. සමහර අයට ඒකට දක්ෂතාවයක් තියෙනවා නේ. ඉන්ටර්විව් එකට ඒ විදියට ඒ පරීක්ෂණ මණ්ඩලේ හිත ගන්න පුළුවන් විදියට හැසිරීමේ හැකියාවක් සමහර අයට තියෙනවා. ඇත්තම චරිතෙම නමුත් ඊට ගැළපෙන විදියට රංගපාන්න පුළුවන්. පරීක්ෂණ මණ්ඩලේ රැවටෙන්න පුළුවන්. නේ ඒක නිසා ව්‍යාජ හැසිරීම් රටා මවා පෙන්වීමට උත්සාහ කිරීම. ඔය විදිහට අපිට සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ තියෙන දුර්වලතා කීපයක් පෙන්නලා දෙන්න පුළුවන්. බිය නිසා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න බැරුව යනවා. පරීක්ෂකවරු අතින් නේද පක්ෂපාතී වෙලා ඒගොල්ලන්ට කැමති කෙනා තෝරගන්න පුළුවන් සුදුසු කෙනාට වඩා. එතකොට ව්‍යාජ හැසිරීම් රටා මවා පෙන්වීමට උත්සාහ කරන්න පුළුවන් නේ. පරීක්ෂණ මණ්ඩලේ හිත ගන්න පුළුවන් විදියට එතන හැසිරෙන්න පුළුවන් තමන්ට කතා කරන්න මේ බය නැතුව ඒ හැකියාව තියෙනවා. බොරුවක් වුණත් ඇත්ත විදියට කියන්න පුළුවන් අය ඉන්නවා. ඒක තමයි මම හිතන්නේ හරියටම ගැලපෙන වචනේ නේ. බොරුව වුණත් ඇත්තට කියන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂතාවය. ඒක පැත්තකින් දක්ෂතාවයක්. නමුත් ඉතින් ඒක බොරුව ඇත්තක් විදියට කියනවා කියලා කියන නඟපෑම. ඒක නිතරම කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ දුර්වලතා සම්මුඛ පරීක්ෂණයකදී සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එතනින් මම හිතන්නේ අපි තව එක ප්‍රශ්නයක් තියෙනවා සම්මුඛ පරීක්ෂණ මේකත් විභාගෙට ආපු ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු. මෙන්න මේ ප්‍රශ්නේ මේකත් විභාගෙට ඇහැව්වා. සම්මුඛ පරීක්ෂණයක අරමුණ කුමක්ද? සම්මුඛ පරීක්ෂණයක අරමුණ කුමක්ද? සම්මුඛ පරීක්ෂණයක අරමුණ කුමක්ද? හිතන්න පුළුවන්ද? සම්මුඛ පරීක්ෂණයක අරමුණු දෙකක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණයක අරමුණ කුමක්ද කියලා අහුවොත් එහෙනම් අපිට උත්තර දෙකක් දෙන්න පුළුවන්. එකක් තමයි රැකියා අයදුම් පත්‍රයේ රැකියා අයදුම් පතෙහි ඇතුළත් තොරතුරු වල
වල සත්‍යතාවය විමසා බැලිය හැකි වීම. විමසා බැලීම. අයදුම්පතෙහි ඇතුළත් තොරතුරු වල සත්‍යතාවය විමසා බැලීම. අපි දන්නනේ රැකියා අයදුම් පත්‍රය අවද්දී අපි අධ්‍යාපන වෘත්තීය ක්‍රීඩා ඒ පිටපත් යවන්නේ නේ අයදුම් පත්‍රය පමණයි යවන්නේ. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයකට යනකොට තමයි අපි ඔරිජිනල්ස් ඒ ඩීටේල් අරගෙන යන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ රැකියා අයදුම් පත්‍රයට අනුව ඩීටේල් ඉල්ලනවා. අධ්‍යාපන සුසුකම් දෙන්න, වෛද්‍ය මේ වෘත්තීය සුසුකම් මොනවාද තියෙන එක්ස්පීරියන්ස්, මොනවාද තියෙන දක්ෂතා, එතකොට ඒ සර්ටිෆිකේට්ස් දෙන්න වෙනවා. එතකොට අර රැකියා අයදුම් පතේ ඇතුළත් තොරතුරු වල සත්‍යතාවය විමසා බැලීම සම්මුඛ පරීක්ෂණයක අරමුණක්. මම කියවනේ අරගේ අසත්‍ය තොරතුරු උනත් ඉදිරිපත් කරන්න පුළුවන් රැකියා අයදුම් පත්‍රේ සම්මුඛ පරීක්ෂණයකදී මේ හැම ඩීටේල් එකක්ම චෙක් කරනවා. රැකියා අයදුම් පතේ ඇතුළත් තොරතුරු වල සත්‍යතාවය විමසා බැලීම දෙවෙනි අරමුණ තමයි රැකියා මම එකත් කිව්වා ඒ වචනේ මගෙන් පිට වුණා. රැකියා අයදුම් පතෙහි නොමැති තොරතුරු. රැකියා අයදුම් පතෙහි ඇතුළත් නොවන තොරතුරු දැන රැකියා අයදුම් පතේ ඇතුළත් නොවන තොරතුරු දැනගන්නත් සම්මුඛ පරීක්ෂණයකදී පුළුවන් වෙනවා. ඒ තමයි සම්මුඛ පරීක්ෂණයක ප්‍රධාන අරමුණ. අයදුම් පතේ තියෙන තොරතුරු වල සත්‍යතාවය තහවුරු කරගන්න එක සහ අයදුම් පත්‍රයේ නැති තොරතුරු මොන හරි දැනගන්න ඕනේ වොත් ඒකත් දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔය තමයි තෝරා ගැනීමේ ක්‍රම 7න් දෙවෙනි ක්‍රමය සම්මුඛ පරීක්ෂණය කියන එක. ඊට පස්සේ 3 4 5 6 7ත් අපි try කරමු ඉක්මනට ඉවර කරන්න. ඒකේ සාකච්ඡා කරන්න ගොඩක් දේවල් නැහැ, නිර්වචනය කරන්න විතරයි තියෙන්නේ. තුන්වෙනි එක අපි අරගමු බුද්ධි පරීක්ෂා. බුද්ධි පරීක්ෂා. ඉතින් කතා කරන්න දෙයක් නැහැ, නිර්වචනයේ පමණයි තියෙන්නේ. බුද්ධි පරීක්ෂණ කියලා කියන්නේ රැකියා අපේක්ෂකයාගේ බුද්ධිමය හැකියාව මැනීම සඳහා රැකියා අපේක්ෂකයාගේ බුද්ධිමය හැකියාව මැනීම සඳහා සිදු කරන පරීක්ෂණ වලට අපි කියනවා බුද්ධි පරීක්ෂණ කියලා. එතකොට රැකියා අපේක්ෂකයාගේ බුද්ධිමය හැකියාව මැනීම සඳහා සිදු කරන පරීක්ෂණ තමයි බුද්ධි පරීක්ෂණ. බොහෝ වෙලාවට බුද්ධි පරීක්ෂණ සිදු කරද්දී විභාගයක් ප්‍රශ්න පත්‍රයක් තමයි ලබා දෙනවා. ගොඩක් වෙලාවට ගණිතයට බර ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. විවිධ සිද්ධි ගණන් හදන ඒවා ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා. මේ ඔබත් කවදා හරි රැකියාවකට ගියාම මේ වගේ බුද්ධි පරීක්ෂණ තියන්න පුළුවන්. මට මතකයි ඔය විදුහල්පති වරුන් තෝරගනිද්දී ප්‍රධාන වශයෙන් බුද්ධි පරීක්ෂණ විභාගයක් තියෙනවා. එතකොට ගැටලු මං හිතන්නේ 50ක්ද කොහෙද? ගැටලු 50ක්ද කොහෙද? පැයකින් විසඳන්න ඕනේ. ලේසි නැහැ. ටික වෙලාවකින් කොහොමද ඒක කරන්න කියන එක. ඒකට විවිධ ගණිත ගැටලු ඒකේ තියෙනවා. එතකොට රැකියා අපේක්ෂකයාගේ බුද්ධිමය හැකියාව මැනීම සඳහා සිදු කරන පරීක්ෂණ අපි කියනවා බුද්ධි පරීක්ෂණ කියලා සටහන් කරගමු. තව ටික වෙලාවයි තියෙන්නේ. රැකියා අපේක්ෂකයාගේ බුද්ධිමය හැකියාව මැනීම සඳහා සිදු කරන පරීක්ෂණ වේ. රැකියා අපේක්ෂකයාගේ බුද්ධිමය හැකියාව මැනීම සඳහා සිදු කරන පරීක්ෂණ වේ.
බුද්ධිමය හැකියාව මැනීම සඳහා සිදු කරන පරීක්ෂණ වේ. බුද්ධිමය හැකියාව මැනීම සඳහා සිදු කරන පරීක්ෂණ වේ. ඊට පස්සේ අපි කතා කරමු පෞරුෂ පරීක්ෂණ. එතකොට මේකෙදි වෙන්නේ රැකියා අපේක්ෂකයා සතු ඇති කුසලතා ආකල්ප එයාගේ ලැබියාවන් එයාගේ වටිනාකම් පිළිබඳව දැන ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් තමයි අපි කියන්නේ පෞරුෂ පරීක්ෂණයක් කියලා. සමහරක් වෙලාවට කියන්න පුළුවන් සින්දුවක් කියන්න කියලා. නේද? නැත්නම් මොකක් හරි අනාගත ශ්‍රී ලංකාව ගැන විනාඩි දෙකක සාකච්ඡාවක් කරන්න කියලා කියන්න පුළුවන්. එයාගේ හැකියාව මනින්න. නේ? එතකොට රැකියා අපේක්ෂකයා සතු ලියමු අපි පෞරුෂ පරීක්ෂණ රැකියා අපේක්ෂකයා සතු කුසලතා ආකල්ප ලැබියා වටිනාකම් රැකියා අපේක්ෂකයා සතු කුසලතා ආකල්ප ලැබියා වටිනාකම් පිළිබඳව දැන ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් වේ. දැන ගැනීම සඳහා කුසලතා ආකල්ප ලැබියා වටිනාකම් පිළිබඳව දැන ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් වේ. ඊට පස්සේ අපි යමු මහා ප්‍රායෝගික පරීක්ෂණ. ඒ කියන්නේ අපි කියන ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් කියලා ප්‍රායෝගික පරීක්ෂණ. එතකොට මේකෙදි අපි බලන්නේ මේ තෝරාගත් පුද්ගලයාට යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට ඇති මෙන්න මේ වචනේ සැබෑ හැකියාව දැන ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක්. දැන් පරිගණක ක්‍රියා කරවන්නෙක් නම් අපි පරිගණකය අපි කියනවා විනාඩි 5කට මේ වචන ටික ටයිප් කරලා පෙන්නන්න කියලා. මොටර අතර යනුරෙක් නම් අපි කියනවා මේක මොටර අතේ මේ පැදලා පෙන්නන්න නේ ඒ විදිහට. එතකොට තෝරාගත් පුද්ගලයාට ලියපු ප්‍රායෝගික පරීක්ෂණ තෝරාගත් පුද්ගලයාට යම් නිශ්චිත රැකියාවක් ඉටු කිරීමට ඇති යම් නිශ්චිත කාර්යයක් තෝරාගත් පුද්ගලයාට යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට ඇති සැබෑ හැකියාව දැන ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් වේ. උදාහරණ හෙදි සේවය පරිගණක ක්‍රියා කරවන්න බදවාගෙන දෙන්න පුළුවන් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක්. මේ හෙදි සේවය පරිගණක ක්‍රියා කරවන්න ප්‍රැක්ටිකල් ටෙස්ට් දෙන්න පුළුවන්. ඉටු කිරීමට සැබෑ හැකියාව දැන ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් වේ. හෙදි සේවය පරිගණක ක්‍රියා කරවන්න වගේ අයව දාන්න පුළුවන් රියදුරන් නේ. සැබෑ හැකියාව දැන ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් වේ. 6 අපි යනවා වෛද්‍ය පරීක්ෂණ. රාජ්‍ය සේවයට එනවා නම් අනිවාර්යයෙන්ම මෙඩිකල් එක පාස් වෙන්න ඕනේ. මෙඩිකල් ටෙස්ට් එකක් කරනවා. අපි කරා ඇස කන නාසය දත් එක්ස්රේ එකක් ගන්නවා. ලේ චෙක් කරනවා. ගොඩාක් දේවල් කරන මෙඩිකල් එක වෙනම කරන්න ඕනේ. ඒකට හේතුව තමයි රැකියා අපේක්ෂකයාට අදාළ
රැකියාවේ මේ කටයුතු නේද රාජකාරී ඒ වගේම වගකීම් මෙන්න මේවා සාර්ථක ලෙස ඉටු කිරීමට මනා සෞඛ්‍ය තත්ත්වයක සිටීද යන්න දැනගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් තමයි අපි කියන්නේ වෛද්‍ය පරීක්ෂණයක් කියලා. දැන් හමුදා සේවයට පොලිස් සේවයට යනවා නම් අනිවාර්යයෙන්මනේ වට ගානක් දුවන්න තියෙනවා, එක්සයිස් කරලා පෙන්වන්න තියෙනවා, ගොඩාක් සෙල්ලම් දාන්න ඕනේ. හරි. එතකොට වෛද්‍ය පරීක්ෂණ කියලා කියන්නේ රැකියා අපේක්ෂකයාට අදාළ රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් සාර්ථක ලෙස ඉටු කිරීමට මනා සෞඛ්‍ය තත්ත්වයක පසුවන්නේද යන්න දැන ගැනීමට සිදු කරන පරීක්ෂණයක් වේ. සිදු කරන පරීක්ෂණයක් වේ. අන්තිම එක පසුබිම් පරීක්ෂණ. මේකදි කරන්නේ ගොඩක් වෙලාවට රැකියා අපේක්ෂකයාගේ පෞල් පසුබිම, අධ්‍යාපන, වෘත්තීය, මූල්‍ය, සමාජ පසුබිම මේ එයාගේ පසුබිම හෙළිදරව් කරගෙන එයා කොයි වගේ කෙනෙක්ද කියන එක තමයි හොයලා බලන්නේ. බැංකු සේවය ඒ වගේ කටයුතු වලට බඳවා ගනිද්දී මේක බලනවා. එතකොට මිනිත්තුයි තියෙන වෙලාව අපි එකපාරටම ලියාගමු. රැකියා අපේක්ෂකයාගේ පෞද්ගලික පසුබිම රැකියා අපේක්ෂකයාගේ පෞද්ගලික පසුබිම රැකියා අපේක්ෂකයාගේ පෞද්ගලික පසුබිම හෙළිදරව් කර ගැනීම සඳහා රැකියා අපේක්ෂකයාගේ පෞද්ගලික පසුබිම හෙළිදරව් කර ගැනීමට සිදු කරන සුවිශේෂී පරීක්ෂණයකි. හෙළිදරව් කර ගැනීමට රැකියා අපේක්ෂකයාගේ පෞද්ගලික පසුබිම හෙළිදරව් කර ගැනීමට සිදු කරන සුවිශේෂී පරීක්ෂණයකි.